සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සූවිසි මහා ගුණ ධර්මදේශනා මාලාවේ අද දවසේ දායකත්වයේ දරනු ලබන්නේ නවසීලන්තයේ වෙසෙන ජූනි මාස 16 වෙනි දිනට උපන්දිනයේදී තිබෙන සචිනී අමරවීර මහත්මියට ආශිර්වාද කිරීම පිණිසත්, ඇයගේ අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු, අනාගත සියලු යහපත් කටයුතු සාර්ථක වීම පිණිසත්, ඒ වගේම නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් ජනිත රත්වත්තේ මහත්මයා සහ පින්වත් සචිනී අමරවීර මහත්මිය විසින් තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම ඔබට සිද්ධ කරන්නේ. අපි පසුගිය කාලවකවානුව පුරාවට බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත බුදුගුණ පිළිබඳව කතා බහ කළා. බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි නිරන්තරයෙන් කියපු කාරණාවක් තමයි, අපේ ආයුෂ අවසන් වෙලා ගියත් බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ අපිට කියලා අවසන් කරන්න, කතා කරලා අවසන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා, සදහටම නිදහස් වුණා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ රහසින් පව් කරන ලෝකයා අතර රහසින්වත් උන්වහන්සේ පව් කළේ නැහැ. සියලු අකුසල්, දුක් උපද්දන සියලු අකුසල් බුදුරජාණන් වහන්සේ දුරින්ම දුරු කරා, සදහටම දුරු කරා. සියලු කුසල ධර්මයන්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් බුදුරජාණන් වහන්සේ උපදවා ගත්තා. ඒ සියලු බෝධිපාක්ෂික ධර්මයන් උපදවාගෙන මේ සසර කතරින් එතරට වැඩි මහා මුනිරජාණන් වහන්සේ ලෝකයාටද සසරින් ඈතර වීම පිණිස මේ මඟ කියා දුන්නා. ඒ නිසා ඒ තරම් ගුණයන්ගෙන් පිරි ශාස්ත්‍රඥ වහන්සේ නම අතීතයේ හෝ වර්තමානයේ හෝ ඔබ වහන්සේ හැරුණකොට මම වෙන කිසිත් නොදකිමි කියලා සක්දේවුඳ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරා. ඒසා ගුණයන්ගෙන් පිරුණු බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණබල මහිමෙන් අපි හැමදෙනාම මේ ජීවිතේ සැනසීමටපත් වෙනවා. අදත් අපි බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ කඳ පිළිබඳවයි කතා කරන්න සූදානම් වෙන්නේ. අද අපි අදහස් කළා ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන ගුණය පිළිබඳව යම් විදියකින් තේරෙන පමණින්, අපිට ශක්ති පමණින් ඔබට දහම් කරුණු කියන්න. මොකද අපි මේ අහන ධර්මයේ පින්වත්නි අපිට උපකාර වෙන්නේ අද දවසේ නෙමෙයි. මොකද අපි එහෙම කියන්නේ අපි දැන් අද දවසේ යහපත්ව ජීවත් වෙනවා. කිසි කරදරයක් නැතුව සමහර විට අපි ජීවත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් අපේ ජීවිතවලට කරදර එන්නේ අපිට කලින් කියලා නෙමෙයි. අපි නොසිතූ වෙලාවල් වල අපේ ජීවිතවලට විවිධාකාර කරදර වලට, ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා.
ආන්ගේ විවිධාකාර කරදර ප්‍රශ්න එද්දී අපිට මේ අහන බණපදේ වැදගත් වෙන්නේ අන්න එදාටයි. මොකද මම එහෙම කියන්නේ දැන් ඔබ පෞගේ කාලේ දකින්න ඇති ඉන්දියාවේ මේ කොරෝනා වසංගතය නිසා මිනිස්සු මැරුණු හැටි. අපිට දකින්න ලැබුණා එක්තරා දර්ශනයක්. එක බිරිඳක් තමන්ගේ ස්වාමියාට කොරෝනා වසංගතය වැළඳිලා ආරෝග්‍ය ශාලාවට අරන් ගියා. නමුත් මේ ස්වාමියාව ආරෝග්‍ය ශාලාව ඇතුළට ගන්නෙ නැහැ. ඉඩ නැහැ කියලා. ඒකට අර බිරිඳගේ උකුල මත මර ස්වාමියා බිරිඳ බලාගෙන ඉන්නකොටම මැරිලා වැටෙනවා. ඒ තරම් අසරණ තත්ත්වයට ජීවිතපත් වෙද්දී සිහි කරන්ට ධර්මයකුත් නොලැබුණොත් නොතිබුණොත් කුමක් කරන්නද? ඒ නිසායි මම කීවේ අපි අපේ ජීවිතේට කරදර ප්‍රශ්න එන්නේ කලින් කියලා නෙමෙයි. ඒ නිසා මේ කරදර ප්‍රශ්න එද්දී අපිට යම් දවසක උපකාර වෙන්නේ අපි මේ අහන බණපදේ. ඉතින් මම කියන්නේ හේතුව අතීතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක රජෙකුට ඇමති කෙනෙක් හිටියා. මේ ඇමති ඒ රජාට යම් යුද්ධයක් දිනන්න රාජ්‍යයක් දිනා ගන්නට උදව් කරා. ඉතින් මේ යුද්ධ දිනුවට පස්සේ රජතුමා මේ ඇමතියට දින 7ක් රජ සැප දුන්නා. ඒ දවස් 7 පුරාවටම ඇමතියට සතුටු වෙන්න කියලා නාටිකාංගනාවක් හොඳට නටන්න පුළුවන් නැට්ටුකාරියක් දුන්නා. මේ ඇමතියා දවස් 6ක් පුරාවට නිදි නොලබා අර නාටිකාංගනාවත් එක්ක සතුටු වෙවි බීමත්ව වාසය කරා. 7 වෙනි දවසේ මෙයා කල්පනා කරා දැන් මේ රජසැප විඳින්නේ කාටවත් නොපෙනීනේ. නිසා ලෝකෙට පෙන්වන්න ඕන මම මේ විඳින සැප. නිසා මෙයා මොකද කළේ 7 වෙනි දවසේ තමන්ගේ නාටිකාංගනාව ඇතා පිට දැන් රජතුමා ඇතිකුත් දුන්නා. මේ ඇතා පිට නගගෙන මේ වෙරිමරගා තින්න මිනිස්සයා දැන් රාජ උද්‍යානයට යනවා 7 වෙනි දවසේ තමන්ගේ මේ රජ සැප අනුභව කරන්න. මේ යන ගමනේදී එදා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින උදේ පාන්දර ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා. මේ ඇමතියව. දැන් මේ මිනිස්සයා බීලා ඉන්නේ හොඳටම. බුදුරජාණන් වහන්සේ දැක්කට මෙයාට වදින්න කරන්න හිතන්නේ මුන්නේ. ඇතා පිටින් බහින්ට හිතුනේත් නෑ. ඇතා පිට ඉඳගෙනම බුදුරජාණන් වහන්සේ දිහා බලලා බුදුරජාණන් වහන්සේ කියලා සිනහ පහල කරා. හිස පහත් කරලා තමන්ගේ ගමන ගියා. බුදුරජාණන් වහන්සේට අපි කියනවා උන්වහන්සේගේ ගුණයක් තියෙනවා අනාවරණ දස්සී. ඒ කියන්නේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට වැහුණු දෙයක් නෑ. පින තියෙන මිනිසයා ඕනම කෙනෙක් පින්වන්ත මිනිසෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එද්දී බුදුරජාණන් වහන්සේට පුළුවන් උන්වහන්සේ තුළ තියෙන ඥානයන්ගෙන් ඒ මිනිසයාගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන පුණ්‍ය සංස්කාරය දකින්න. මෙයා ධර්මය අවබෝධ කරන්නේ මොන ආකාරයෙන්ද කියලා දකින්න බුදුරජාණන් වහන්සේට හැකියාවක් තියෙනවා. මේ හැකියාවෙන් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ මිනිසයා අද දවසේ මේ මිනිසයාට මොකද්ද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේත් එක්ක මෙයා සිනහ පහල කරලා පිට වෙලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේට සිනහ පහල වුණා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩි බුදුරජාණන් වහන්සේගේ පිටුපසින්. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවයක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගත්ත බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරා කියලා. මොකද උන්වහන්සේගේ දළදාවන්ගේ සුදු බුදුරැස් විහිදිලා උන්වහන්සේ සිනහ පහල කරද්දී උන්වහන්සේගේ දළදාවන්ගෙන් සුදු බුදුරැස් විහිදෙනවා. ඒ බුදුරැස් සිරස වටා දක්ෂිනාවර්තව පැදකුණු කරලා නොපෙනී යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි කිම සිනහ පහල කරේ? බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේනි ඔය ඇමතියා අද හවස පිරිනුවම් පානවා කිව්වා. මිනිස්සුන්ටත් ඇහුණ මේ කතාව. දැන් මේ හොඳටම බීමත්ව වෙරි වෙලා හිටපු මිනිස්සෙක් අද හවස පිරිනුවම් පානවා කියනවා. මිනිස්සු චෝදනා කරන්නමනේ බලාගෙන ඉන්නේ. මිනිස්සු හිතුවා හරි අද ශ්‍රමණ ගෞතමයන්ගේ බොරුව අල්ලන්න පුළුවන්. ශ්‍රමණ ගෞතමයන් කියන මේ බොරුව අල්ලගන්න පුළුවන් අද හවස කියලා. දැන් අර ඇමතියා බුදුරජාණන් වහන්සේ ওই කතාව කියලා උන්වහන්සේ වැඩියා.
අර ඇමති දැන් රාජ උද්‍යානයට ගිහිල්ලා නාටිකාංගනාව නටනවා. මෙයා හොඳටම බොනවා. දැන් අර නාටිකාංගනාව දවස් 6ක් නිදි නැතුව නටලා ඉන්නේ. මෙයා අද 7 වෙනි දවසේ මෙයාගේ සේවයේ අවසාන දවස. ඒ නිසා මෙයා හොඳට එයා දන්න ශිල්පය හොඳට දක්කලා හොඳට කැරකිලා නැටුවා. නටලා කැරකිලා එකපාරටම ඇදගෙන වැටුණා. දැන් ඇදගෙන වැටුණට ටික වෙලාවක් යනකම් මේ නාටිකාංගනාව නැගිටින්නේ නැහැ. ඇමති රාජපුරුෂයන්ට කතා කරලා කිව්වා ගිහින් බලාපල්ලා මේ නාටිකාංගනාවට මොකද වෙලා තියෙන්නේ කියලා. රාජපුරුෂයෝ ඇමති ළඟට ඇවිල්ලා කියනවා මේ ඇමතිතුමනි නාටිකාංගනාව මැරිලා. ඇමතිට එකපාරටම ෂොක් එකක්. මෙච්චර දවස් 7ක් පුරාවටම තමාව සතුටු කරපු නාටිකාංගනාව මැරිලා වැටිලා තමන්ගේ ඇස් පනා පිටුම. ඒකයි මං කිව්වේ ජීවිතවලට එන කරදර දුක් අපිට කලින් කියලා එන්නේ නැහැ. අපි මේ කාම ලෝකයේ සතුටු වෙවි හිටියට අපි නොසිතූ මොහොතක අපේ ජීවිතවලට කරදර එනවා. බුදුරජාන් වහන්සේ වදාළ නිසා අචින්තිතම්පි භවති. හිතන දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. නොසිතූ දේවල්මයි සිද්ධ වෙන්නේ කියනවා. චින්තිතම්පි විනාශති. හිතන දේවල් විනාශ වෙනවා. නොසිතූ දෙයක්මයි කියනවා මේ ජීවිතේට සිද්ධ වෙන්නේ. මේ ඇමතිට උණුන් එකපාරටම මතක් වුණේ උදේ හම්බුච්ච කෙනාව. උදේ සිනහ පහල කරලා ගිය කෙනාව තමයි මතක් වුණේ. රාජපුරුෂයන්ට කිව්වා ඉක්මනින්ට මාව එක්කගෙන යමන් කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියාට පස්සේ මෙයා අඬ කියනවා ස්වාමීනි මගේ නාටිකාංගනාව මැරිලා වැටුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ඇමතිය ඔය කාන්තාව නිසාම ඔබ මේ සසරේ හෙද්දී හැඬු කඳුළු සාගර ජලයේ පරදිනවා කිව්වා. එකම කාන්තාවක් නිසා මේ සසරේ අපි බොහෝ අඬනවා. එකම කෙනා ආයයි මේ සසරේ මුණ ගැහෙනවා. ප්‍රිය වේසි බුදුරජාණන් වහන්සේ වදාළේ අසාතං සාත රූපේන පිය රූපේන මප්පිය. අසාර දේ සාර විදිහට එනවා මේ ජීවිතේට. අප්‍රිය දේ ප්‍රිය වේසෙන් එනවා අපේ ජීවිතේට. ප්‍රමාදී පුද්ගලයාව මේ දේවල් වලින් යට කරනවා. ඒ නිසා එකම දේ ආයි සසරේ කැරකි අපේ ජීවිතවලට එනවා. ඒ නිසා අපිට මේ බුදුගුණ අහනවා කියන එක, බුදුගුණ සිහි කරනවා කියන එක, බුදුගුණ අහන්න සලස්වනවා කියන එක කවදාවත් මේ ජීවිතේ අපතින යන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා මේ ඔබට බුදුගුණ අහන්න සලස්වන පින්වතුන් මහ විශාල පිනක් සිද්ධ කරනවා. මොකද කවදා හෝ දවසක කෙනෙකුගේ ජීවිතයට යහපත උදා කරන ධර්මයක් තමයි මේ ඔබට අහන්න සලස්වන්නේ. රහතන් වහන්සේලා වදාළේ තමන්ගේ යහපත සොයන කෙනා සොයා බැලිය යුත්තේම බුදුරජාණන් වහන්සේලා වදාළ ධර්මයමයි කියනවා. ඒ ධර්මයෙන් තොරව ජීවිතයට යහපතක් උදා වෙන කිසිවක් නැහැ. අපි මොන දේවල් කර මේ ජීවිතේ ගත කරා අපිට දුකක් කරදරයකට පත් වෙන්න සිද්ධ වෙච්ච ගමන් අපිට මතක් වෙන්නේ පන්සලක්, බෝධියක්, චෛත්‍යයක්, හාමුදුරුවෝ. ඔය මොන දේ කර හිටියත් Taman දුකටපත් වෙච්ච වෙලාවට හොයාගෙන ඉන්නේ මේ ටික තමයි. ඇවිල්ලා මේ දුක් අඳෝනාව කියනවා. ඒ නිසා අපි හොද්දට මතක තියාගන්න ඕන දෙයක් අපේ ජීවිත අපි මොන විදිහෙන් මේ වර්තමානයේ ගත කළත් අපිට ජීවිතයේ සැනසීම පිණිස අවබෝධයේ පිණිස වමනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිසක් අන් කිසිවක් නෙමෙයි. කවුරු කොහොම කීවත් පිළිගත්තත් නොගත්තත් ලෝකේ එකම සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ ඒකායන සත්‍ය. ඒ නිසා මේ බුදුගුණ කියනවා කියන එක, බුදුගුණ සිහි කරනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි පින්වත්නි. ඔය අපිට ලස්සන කාරණාවක් මුණ ගැහුණා මේ රහතන් වහන්සේලාගේ ජීවිත ගැන කියවෙනවා. එක් රහතන් වහන්සේ නමක් දේශනා කරන උන්වහන්සේගේ නම ඛණ්ඩ සුමන කියන රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ උන්වහන්සේගේ තේර ගාථාවල සඳහන් කරනවා ඒක පුප්පං චදිත්වාන සහස්සං කප්ප කෝටියෝ. එක සමන් මලක් පූජා කරා කියනවා.
බුදුරජාණන් වහන්සේ උදෙසා එක සමන් මලක් පූජා කරා. සහස්සං කප්ප කෝටියෝ ආවුෂ කල්පයක් සුගතියම උපන්න කියනවා. දුගතියක් නම් දැක්කේ නැහැ කියනවා. දෙව්ලොවත් මිනිස් ලොවත් සැරිසරලා අවසානයේ අරහත්ත්වයට පත් වුණා කියනවා. බුදු කෙනෙක් උදෙසා පහන් සිතින් මේ නිකම්ම මල් පූජා කරලා නෙමෙයි. හිත පහදවාගෙන මල් පූජා කරලා. ඒකයි ඔබ මේ කාලේ පුරාවටම මේ සූවිසි මහා ගුණ අහන එකේ තියෙන වටිනාකම තමයි ඔබට ඔබේ හිත පහදවා ගන්න හම්බෙනවා. මේ හිත පහදවා ගත්තට පස්සේ ඒ පහන් සිතින් යම් මලක් පූජා කරයිද ඒ විපාක ඔබට එනවා. මේ බලන්න උන්වහන්සේලා දේශනා කරනවා අසත්තේ හාරිතෝ භාසේ ඊතා හොඳින් වැඩි ගිය නිල් පාට පත්‍ර තියෙන බබලන බෝරු කක්ෂෙවල ඉඳගෙන උන්වහන්සේ කරලා තියෙන එකම දෙයයි. ඒ තමා කියනවා මම මනා සිහියෙන් යුක්තව බුද්ධානුස්සති සංඥාව වැඩුවා කියනවා. බුදු ගුණ සිහි කරා කියනවා. දැන් අද අපි මේ කියන්නේ ඔබට බුදු ගුණ. ඔබ අහගෙන ඉද්දි ඔබට සිහි වෙන්නේ බුදු ගුණ. මේක මනා සිහිනුවණින් මේ රහතන් වහන්සේ සිහි කරා කියනවා බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා. අජ්ජ තින්සං තතෝ කප්පා මේ දැන් ගත වෙන්නේ කල්ප 30 වෙනි කල්පයයි කියනවා. තාම දුගතියකට ගිය බවක් මතකේ නැහැ කියනවා. ඒ තමා කියනවා බුද්ධානුස්සති සංඥාව වැඩි වාසනාවෙන් ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරගෙන අරහත්ත්වයටපත් වෙලා. බුද්ධානුස්සති සංඥාව වඩලා කල්ප 30ක් දෙව්ලෝ ඉඳලා දුගතිය යන්නේ නැතුව ඉඳලා අවසානයේ ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරා කියන අරහත්ත්වයටපත් වෙලා කියන. මේ බුද්ධානුස්සතිය සිහි කරලා. එයාද අපි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ. එතකොට මේ අපේ හිතේ වැඩින්නේ බුදු ගුණ. බුදු ගුණ සංඥාව. දැන් අපි ඔබට මේ දහම් කරුණු කියන්නේ අපි නිරන්තර දවස පුරාට බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ විදිය කියලා කල්පනා කරනවා. එතකොට අපේ දවස පුරාම වැඩින්නේ බුද්ධානුස්සති සංඥාව. මේ තව ලස්සන කාරණා මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ දවසක් කොසල් ජනපදයට වැඩිය කියනවා පෙරවරු කාලේ පිණ්ඩපාතේ. එතකොට පුරිසස්ස වටංසකෝ හත්තේ එක්තරා පුරුෂයෙක් එක්තරා මිනිස්සෙක් ලස්සන මල්ලින් අලංකාර කරන ලද හිස පළඳින මල් මාලයක් අතේ තියාගෙන ආවා කියනවා. ඔහු දැක්කා කියනවා භික්ෂු සංඝයාව පෙරටු කරගෙන සම්බුදු රජුන් වඩින හැටි. මෙයා ඒ රජ මාවතින් පිවිසෙන්නා වූ දෙව් මිනිසුන් විසින් පුදලද්දා වූ සම්බුදු රජුන් කෙරෙහි හිත පහදවාගෙන සතුටු වෙලා බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට ආවා කියනවා. ඔහු ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ඒ සුවඳවත් වූ මනා පැහැ ඇති ඒ මල් මාලේ ඒ මල් දම පහන් සිතින් බුදුරජාණන් වහන්සේට පූජා කළා කියනවා. තතෝ අග්ගි සිඛා වන්නා ඒ බුදුරජුන්ගේ ගිනිසුළු පැහැ තියෙන තොල්පොටවල් අතරින් බුද්දස්ස ලපන්තරා දහස් රැස් ඇති විදුලි එළියක් බඳු ආලෝකයක් නික්මුණා කියනවා. බුදුරජාණන් වහන්සේ තොල් සංගල විවර කරද්දී උන්වහන්සේගේ දළදාවන්ගෙන් දහසක් රැස් විහිදුණා කියනවා. පදක්කිනං කත්වාන සීසේ ආදිච්ච බන්දුනෝ. ඒ ආලෝකය ආදිච්ච බන්දු බුදුරජුන්ගේ සිරස පැදකුණුකොට තුන්වරක් කැරකී සිරස අතරින් නොපෙනී ගියා කියනවා. තුන්වරක් බුදුරජාණන් වහන්සේගේ සිරස පැදකුණු කරා කියනවා. ඉදන් දිස්වාන අච්චරියං අබ්භූතං ලෝමහංසන මේ ආශ්චර්යවත් වූ අద్භූත වූ කාරණාව ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා. ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුරු ඒකාංශ කරගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අහනවා කෝ හේතු සිත කම්මාය ස්වාමිනී මහා මුනින්ද්‍රයන්න් වහන්සේ මද සිනහව පහල කිරීමට හේතුව කිම කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙකු තුළ හැම කල්හිම සියලු ධර්මයන් පිළිබඳව අවබෝධය පවතීද ඒ බුදුරජාණන් වහන්සේ සැකයෙන් ඇති ඒ බුදුරජාණන් වහන්සේ සැකයෙන් ඇති වූ විමතිය ඇති ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මේ විදිහට වදාලා කියනවා. යෝසෝ ආනන්ද පුරිසෝ මයි චිත්තම් පසාදෙයි ආනන්දේනි යම් මේ පුරුෂයෙක් මා කෙරෙහි සිත පහදවා ගත්තේද ඔහු කල්ප 84ක් දුකතියට නොයන්නේ. අර
පහන් සිතින් මල් මාලාව පූජා කරපු මිනිසයා බුදු කෙනෙක් කෙරේ හිත පහදවාගත්තු නිසා කල්ප 84ක් කල්පය කියනවා ස්වාමිනී කල්පයට ආවුස කොච්චරද කියලා ඇහුවා. දවසක් එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේ වදාලා භික්ෂුන් වහන්සේලාත් අසා හිටියා ස්වාමීනි කල්පය කියනවා කල්පයට ආවුස කොච්චරද කියලා. මේ කාරණාව සිහිපත් කරද්දී හොඳට වැටහෙන දෙයක් තමයි මේ දෙවියා තාම දෙවියන් අතර ඉන්නවා. මේ කල්පය අවසන් වෙන තුරුත් මේ දෙවියන් අතර ඉන්නවා. මොකද කල්ප 84ක් මෙයා දුගතියට යන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව කල්පයට ආවුස 100යි කල්පයට ආවුස 1000යි කල්පයට ආවුස ලක්ෂයයි කියලා වර්ෂ ගණනින් කියන්න බෑ කිව්වා. ස්වාමිනී උපමාවක් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. උපමාවක් කියන්න පුළුවන් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව හිතන්ට කිව්වා යොදුනක් උස යොදුනක් ගැඹුරු යොදුනක් පළල යොදුනක් කියන්නේ හැතැම්ම 7ක් විතර උස යකඩ ප්‍රාකාරයකින් වටවෙච්ච නගරයක් තියෙනවා කියලා හිතන්න කිව්වා. මේ සම්පූර්ණ මේක යකඩ පෙට්ටියක් වගේ. එතකොට මේ මුළු නගරේ පුරාම මේ පෙට්ටිය පුරවලා සම්පූර්ණයෙන් අබෑට පුරවනවා. අබෑට පුරවලා අවුරුදු 100කට වතාවක් එක මිනිස්සෙක් ඇවිල්ලා ওই නගරයෙන් එක අබෑටයක් අරන් දාලා යනවා. යොදුනක් උස යොදුනක් පළල යොදුනක් ගැඹුරු නගරේ සම්පූර්ණයෙන් අබෑට පුරවලා තියෙනවා. යොදුනක් කියන්නේ හැතැම්ම 7ක් උසයි හැතැම්ම 7ක් පළලයි හැතැම්ම 7ක් ගැඹුරයි. ඔබ නිකන් කල්පනා කරලා බලන්න කොච්චරද කියලා. මේක සම්පූර්ණයෙන්ම අබෑට වලින් පුරවලා තියෙන්නේ කියලා. අවුරුදු 100කට වතාවක් මිනිස්සෙක් ඇවිල්ලා එක අබෑටයක් අරන් දාලා යනවා. ওই විදිහට අවුරුදු 100ක් සැරයක් ඇවිල්ලා එක අබෑටේ මේ නගරයෙන් අරන් දාලා යනවා කියනවා. අබෑට ටික නම් ඉවර වෙලා යයි කියනවා. ওই විදිහට ගිහිල්ලා අබෑට ටික ඉවර වෙනවා කියනවා. නමුත් කල්පේ ඉවර නැහැ කියනවා. එවන් වූ කල්ප 84ක් මේ මිනිසයා බුදුරජාණන් වහන්සේ කෙරේ සිත් පහන් කරගෙන මල් මාලාවක් පූජා කරපු නිසා දුගතිය යන්නේ කියනවා. ඒකයි මං කිව්වේ තාමත් මේ දෙවියන් අතර ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියන් අතර දිව්‍ය සෞභාගයෙන් අග්‍රව දිව්‍ය රාජ්‍යයේ රජු වෙලා කියනවා යා ඉන්නේ. මිනිස් ලෝකට ආවට පස්සේ මිනිස් ලෝකයේ චක්‍රවර්ති රජෙක් විදියටයි කියනවා මෙයා උපදින්නේ. ඔහු අන්තිමාත්ම භාවයේ පැවිදිව චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කොට නසන ලද රාග ඇතිව හිසේ පළඳින මල්දමේ නම විදිහට ඒ මල්දමේ නම තමා වටංසක. පූජා කරපු දේ නමින්ම මෙයා පසේ බුදු බවට පත් වෙනවා. වටංසක කියන පසේ බුදුරජාණන් වහන්සේ නම බවට පත් වෙනවා කියනවා මේ මිනිසයා. මේ සියල්ල වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවංකවම හිත පහදවා ගත්තා. මෙයා බුදු ගුණ දැනගෙන හිටියේ නෑ මේ හිත පහදවා ගන්න වෙලාවේ. නමුත් ඒ දැක්ක මොහොතේ හිත පැහැදුනා. ඒ පහන් සිතින් තමා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා මෙයාගේ අතේ තිබුණු ඒ වටංශක කියන මල් දම පූජා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේලා කෙරෙහි සිත පහදවා ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. උන්වහන්සේ වදාලා නත්ති චිත්තේ පසන්නම්මි අප්පිකා නාමය දක්ඛිනා. සම්බුදු තථාගතයන් කෙරෙහි හෝ ඒ තථාගතයන්ගේ නිකලි ශ්‍රාවකයන් කෙරෙහි හෝ සිත පහදවා ගත් කල්ලි ස්වල්ප වූ දානයක් යයි කිව නොහැකි කියනවා. සුළුපටු දානයක් නෙමෙයි කියනවා. ඒක හිත පහදවා ගන්නවා කියන එක. උන්වහන්සේ වදාලා ඒවං අචින්ත්‍යා බුද්ධා. බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අචින්තනීයයි. සිතලා අවසන් කරන්න බෑ. ඒකයිම අපි කියන්නේ මේ හෝරාවක් වගේ පුංචි කාලයක බුදු ගුණ කියනවා කියන එක මහ විශාල අභියෝගයක්. හිතලා අවසන් කරන්න බෑ. හිතන්ට ගඟක් ගලන්න හේ බුදු ගුණ එනවා. උන්වහන්සේ වදාළේ ඒකයි. ඒවං අචින්ත්‍යා බුද්ධා. බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණ අචින්තනීයයි. හිතලා අවසන් කරන්න බෑ. බුද්ධ ධම්මා අචින්ත්‍යා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අචින්තනීයයි. මේ ධර්මයේ ගුණ හිතලා අවසන් කරන්න බෑ කියනවා.
අචින්තියේසු පසන්නාන අචින්තනීය වූ දේවල් කෙරෙහි සිත් පහදවා ගත්තොත් විපාකෝ හෝති අචින්තියෝ. විපාකෙත් අචින්තනීයයි කියලා හිතලා අවසන් කරන්නට බැරි බුදු ගුණ පිළිබඳව දහම් ගුණ පිළිබඳව හිත පහදවා ගත්තොත් හිතලා කියලා අවසන් කරන්නට බැරි බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ කෙරෙහි හිත පහදවා ගත්තොත් ඒවා අචින්තනීය දේවල්. බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ විෂය අචින්තනීය දෙයක්. හිතලා අවසන් කරන්නට බෑ. ඒ අචින්තනීය දේවල් කෙරෙහි සිත් පහන් කරගත්තුන්ට ලැබෙන විපාකෙත් අචින්තනීයයි කියනවා. ඒක හිතන්න බෑ මෙච්චරයි විපාකෙ කියලා හිතන්න බෑ කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලා සංඝයාට දන් දීම මෙන්න මේ වගේ කියනවා. කප්පානි සත සහස්සානි සංඝයේ දින්නන්න නසති. කල්ප සත සහස්‍රයක් ගෙවිලා ගියත් සංඝයාට පිදූ දේ විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අචින්තනීයයි හිතලා අවසන් කරන්න බෑ. විපාක දීලාමයි අවසන් වෙන්නේ කියනවා. පින විතරක් නෙමෙයි සංඝයාට දෙන දාණය විතරක් නෙමෙයි සංඝයා කෙරෙහි හිත අපහදවාගෙන කියන වචන කරන චෝදනා නින්දා මේ දේවල් කල්පානි සත සහස්සානි සංඝයේ දින්නන්න නැසති කල්ප සත සහස්‍රයක් ගියත් මේ විපාක දෙනවාමයි. ලේසි පාසු නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අචින්තනීයයි මේ දේවල්. හිතලා අවසන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් උනේ ලෝක සත්‍යාව සසරින් ඈතර කරන්නට. උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ස්වයම්බූ ඥාණයෙන්ම අවබෝධ කළා. අවබෝධ කරලා උන්වහන්සේ මේ සසරින් ඈතරට වැඩියා. සසරින් ඈතරට වැඩි බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයටත් දෙවියන්ටත් මිනිසුන්ටත් මේ සසර කතරින් ඈතර වීම පිණිස තමන් වහන්සේ අවබෝධ කරපු ධර්මය ලෝකෙට කියා දුන්නා. තමන් අවබෝධ කරා විතරක් නෙමෙයි පින්වත්නි. තමන් අවබෝධ කරලා ලෝකයාටද අවබෝධ කර ගැනීම පිණිස උන්වහන්සේ මේ ධහම කීවා. දේශනා කළා. ඒ නිසායි උන්වහන්සේට කියන්නේ බුද්ධ කියලා. බුද්ධ කියන ගුණයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ඒ නිසයි. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මේ සත්වයා සසරට මේ සංසාර චක්‍රයට බැඳලා තබන්න කඩෑනේ මොකක්ද කියලා හොයාගත්තා. ඒ තමයි මේ සත්‍යාව සසරට බැඳලා තියන්නේ මේ තණ්හාව නැමැති කඩෑනේ. උන්වහන්සේ ඒ නිසා මේ තණ්හාව නැමැති කඩෑනේ උන්වහන්සේගේ ජීවිතයෙන් ඉවත් කරා. තණ්හාව ඡය කරා. තණ්හක්ඛය බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ ලෝකේ දුක නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. උන්වහන්සේ අවබෝධ කළා මේ ඉපදීම කියන්නේ දුක. මේ ජීවිතේ අපි යම්තාක් දුක් විඳිනවද පින්වත්නි සියල්ලම උපන් නිසා. රස්සාවල් නිසා දුක් විඳිනවා. දරුවෝ නිසා දුක් විඳිනවා. ස්වාමිවරු නිසා දුක් විඳිනවා. බිරින්දෑවරු නිසා දුක් විඳිනවා. දෙමව්පියෝ නිසා දුක් විඳිනවා. භවභෝග සම්පත් නිසා දුක් විඳිනවා. ලෙඩ රෝග නිසා දුක් විඳිනවා. මේ හැම දුකක්ම උපන් නිසා උන්වහන්සේ අවබෝධ කළා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛ. ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, මරණය දුක. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා අපිට. දුක. අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අමනාප අයත් එක්ක එකට වාසය කරන්නට ලැබුණාම ඒ තරම් දුකක් තවත් නැහැ. ඔබ හිතන්න රැකියාව කරන තැන ඔබ අකමැති කෙනෙක් හැමදාම මුණ ගැහෙනවා කියලා. රැකියාව කරන තැන ඉන්න හැමදාම අකමැති කෙනෙක් එක්ක රැකියාව කරන්න සිද්ධ වෙනවා. සැපක් නෙමෙයිනේ දුක. දුකසේ ඉන්න වෙනවා. කිසි ගැළපීමක් නැති විවාහ කරගත්තට පස්සේ ජීවිත කාලෙම දුකසේ ඉන්න වෙනවා. අප්‍රිය අමනාපයත් එක්ක එකට වාසය කිරීම දුකක්. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. අවබෝධ කරලා ලෝකෙට කිව්වා මේක තමයි දුක. අවබෝධ කරගන්න මහණෙනි. මේ දුක හටගන්නේ කුමක් නිසාද කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. මේ දුක හටගන්නේ තණ්හාව නිසායි. බැඳී යාම නිසායි. ආසාවෙන් බැඳී යාම නිසා මේ තණ්හාව නිසා කියනවා. මේ ඇලීම නිසා මේ දුක හටගන්නවා. ඒ දුක උන්වහන්සේ සදහටම ප්‍රහාණය කරා.
ඒ සදහටම දුක් ප්‍රහාණය කර බුදුරජාණන් වහන්සේ ලෝකයාට කියා දුන්න මෙන්න දුක ප්‍රහාණය කරන්න මේ විදිහටයි. මේ දුක ප්‍රහාණය කරන්න. නිදහස් වෙන්න පුළුවන්. මේ දුක ප්‍රහාණය කරලා උන්වහන්සේ මේ සම්පූර්ණ මේ නිවන සාක්ෂාත් කරා. දුක නිරුද්ධ කරා උන්වහන්සේගේ ජීවිතය තුළ. ඒ හිතේ දුක් හැදෙන්නේ. ඒකයි ඒ හිත නිකලෙස්. ඒ නිකලෙස් හිතින් අවබෝධ කළේ ධර්මයේ ලෝකෙට කිව්වා මේ විදිහට අනුගමනය කරන්න මේක සාක්ෂාත් කරන්න පුළුවන්. මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. මේ ධර්මය අවබෝධ කරන්නට උන්වහන්සේ එකම ඒකායන මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළා. අනුගමනය කරලා මේ සසරින් එතර වෙච්ච මේ මුනි රජාණන් වහන්සේ ලෝකයාටද සසරින් එතර වීම පිණිස කියා දුන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න. මේක තමයි එකම මඟ කිව්වේ. මේ මගේ ගියොත් ඔබ සසරින් සදාටම නිදහස් වෙනවා. උන්වහන්සේ මේ සසර කතරින් ඈතර වෙන මඟ ලෝකයාට කියා දුන්න පින්වත්. ඒ නිසා උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කළා විතරක් නෙමෙයි ලෝකයාටද අවබෝධයේ පිණිස දහම් දෙසුව බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ බුද්ධ නම් වූ ගුණයෙන් හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ නමක් ගැන අහන්න ලැබෙනවා කියන එක දුර්ලභයි. ඒකනේ අනාථපිණ්ඩික සිටුතුමා එක නගරයක ගියා දවසක් තමන්ගේ යහළුවගේ ගෙදරට ගියේ. ඒ ගෙදරට යද්දී ඒ රජගේ ඒ සිටුගේ ගෙදර සිටුමාලගේ විශාල දානයකට ලෑස්තින උත්සවයකට. සිටුතුමා ඇහුවා යාළුවා මොකද මේ වෙනදා වගේ කතා බහ නැහැ. වෙනදට මං ආවම හොඳට කතා බහ කරනවා මේ යාළුවා වෙනදා වගේ නෑද? ගොඩාක් මේ මහසි වෙනවා මේ දානයක් හදන්න යාගයක් කරන්න වගේ ලෑස්ති වෙනවා. සිටුතුමා ඇහුවා මොකෝ මේ කියලා. යාළුවා කියනවා ඇයි ඔබ දන්නේ නැද්ද බුදු කෙනෙක් පහළ වෙලා. ධර්මයේ සඳහන් වෙනවා පින්වත්නි සුදත්ත සිටුතුමාට බුද්ධ කියන වචනේ කියනකොටම ඇඟ හිරිකඩු පිපුණා කියලා. ඇඟ හිරිවැටිලා ගියා කියනවා බුද්ධ කියන වචනේ ඇහෙනකොට. ඒසා දුර්ලභයි බුද්ධ කියන වචනේ. අද අපිට නිරන්තරයෙන් ඇහෙන නිසා අපිට ඒකේ වටිනාකම නැහැ. නමුත් බුද්ධ කියන වචනේ ලෝකෙ දුර්ලභයි. දුර්ලභම වචනයක්. අවබෝධ කළා සියල්ල අවබෝධ කරපු කෙනා කියන අර්ථයෙන් බුද්ධ කියනවා. ඒ උන්වහන්සේ ධර්මය අවබෝධ කළා අනාගතයේ අපේ ජීවිතවලට එන දුක්වලට මුහුණ දෙන්න ඕන විදිය සුචරිතවත් වූ ජීවිතයක් හදාගන්න විදිය අනාත්ම ස්වභාවය තේරුම් ගන්න ඕන විදිය නොයලී වසන්ට ඕන විදිය ප්‍රිය දේවල් අහිමි වෙලා යද්දි මේ ජීවිතේ දුක් නොවි හිත ශක්තිමත් කරගන්න ඕන විදිය අපිට කියා දුන්නා. ප්‍රිය දේවල් අහිමි වෙලා යද්දී දුක් උපද්දවා ගන්නේ නැතුව ඒ දෙයට ඔබ ශක්තිමත්ව මුහුණ දෙන්න ඕන නම් මෙන්න මේ ධහම පුරුදු කරන්න කිව්ව බුදුරජාණන් වහන්සේ. මේ කරුණ ටික පුරුදු කළොත් බුදුරජාණන් වහන්සේ වදාලා මොන දුකක් ජීවිතේට ආවත් එයාට ඒ සියලු දුකට ශක්ති සම්පන්නව මනා පෞරුෂයකින් යුක්තව මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා ඔබට වේවා මට වේවා ප්‍රශ්න කරදර එද්දී ඒ ප්‍රශ්න හමුවේ නොසැලී සිටින්නට නම් අටලෝ දහම එන විට නොසැලේද යමෙකුගේ සිත. ඒ රහතන් වහන්සේලා මේ ලෝකේ පවතින්නේ බුදුරජාන් වහන්සේ වදාලා අටලෝ දහමට අනුව දුක සැප නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ යස ආයස මේවා මත තමයි මේ ලෝකේ පවතින්නේ. අපේ ජීවිතේ කරකින්නෙත් මේවත් එක්ක. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතයට මේ දේවල් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතයටත් මේ දේවල් එනවා. අශ්‍රුතවත් පෘථග්ජනයාගේ ජීවිතයටත් මේ කියන දුක් කොටම එනවා. හැබැයි වෙනස අශ්‍රුතවත් පෘථග්ජනයා ධර්මය අහපු නැති ධර්මයේ කෙරෙහි හික්මුන් නැති අශ්‍රුතවත් පෘථග්ජනයා මේ කරදර බාධා ටික එනකොට කම්පාවටපත් වෙනවා. හැඬු කඳුලින් වාසය කරනවා කියනවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතේට මේ ටික එනකොට වෙනස එයා හඳුන ගන්නවා මේවා දුකට අයිති දේවල්. මේවා තමාගේ වසඟේ පවත්තන්ට බැරි දේවල්. මේවා අනාත්ම දේවල්.
අනිත් වෙලා යන දේවල්. මේවා මට විතරක් උරුම දේවල් නෙමෙයි. මේ අටලෝ දහම කියන දේ මගේ ජීවිතයට විතරක් නෙමෙයි එන්නේ. මේ ලෝකේ යම්තාක් උපදිනවද යම්තාක් චුත වෙනවද ඒ සෑම සත්වයකම ජීවිතයට මේ අටලෝ දහම පොදුයි. හැබැයි අසෘතවත් පෘථග්ජනයා හිතන විදිහ වෙනස්. කොහොමද හිතන්නේ? ඇයි මටම විතරක් මේ කරදර ඔක්කොම අනිත් මිනිස්සුන්ට එහෙම නැහැනේ. කොහොම ලෝකයා කියනවා. මටමයි මේ ඔක්කොම වෙන්නේ කියලා ලෝකයා හඬා වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ නිසා හඬා නොවැටෙන ජීවිතයක් ලබන්න කැමති ඔබට ප්‍රිය දේවල් ජීවිතයෙන් අහිමි වෙලා යද්දී ශෝක නොකොට ශක්ති සම්පන්නව ඉන්න. මොකද මේ වර්තමානයේ අපි නොහිතූ මොහොතවල වල අපේ දෙමව්පියෝ අපෙන් සමුගන්නවා. අපි ජීවත් වෙලා ඉද්දී අපේ දරුවෝ අපෙන් අයින් වෙලා යනවා. මරණයටපත් වෙනවා. දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි නොහිතන අය අපේ ජීවිත වලින් ඉවත් වෙලා යනවා. ආන්ගේ ප්‍රිය දේවල් අහිමි වෙද්දී ඒ ප්‍රිය දේවල් අහිමි වෙනකොට ජීවිත වලින් ඒ වෙලාවට මේ හිත ශක්තිමත් කරගන්න කම්පා නොවී ඉන්න මනසින් නොවැටී ඉන්න බුදුරජාණන් වහන්සේ වදාලා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගහට්ටේනවා පබ්බජිතේනවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර සිහි කරන්න කිව්ව මේ කාරණා පහ. මේ කරුණු පහ මනාකොට සිහිපත් කළොත් ඒ හිත පුදුමාකාර ශක්ති සම්පන්න හිතක්. ලෝකෙ මොනතරම් නිന്ദා ආවත් මොනතරම් ප්‍රශංසා ආවත් මොනතරම් ලාභයක් ලැබුණත් මොනතරම් අලාභයකට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඒ හිත සැලෙන්නේ. ශක්ති සම්පන්නව මුහුණ දෙන්න පුළුවන්. ශක්තිමත් ජීවිතයක් ලබන්න කැමති ඔබ පුරුදු කළ යුතු ධර්මයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ ලෝකෙට කියා දුන්න ඔබත් මේක පුරුදු කරන්න. එහෙනම් ඔබ ජීවිතේ ශක්ති සම්පන්න හිතක් ඇති කරගන්න කැමති නම් මේ දහම් කරුණු සිහි කරන්න. නිරන්තරයෙන් සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේවා සිහි කරන්න කිව්වා. අපි සිහි කරන්නේ වෙන දේවල්නේ. සාමාන්‍ය ජීවිතයේ දවස ගත වෙද්දී අපි සිහි කරපු දේවල් අපිට හිතා ගන්නවත් බැහැ. මොනවා සිහි කරාදී සමහරවිට කාපු ටිකවත් මතක නැහැ. අද දවල්ට කෑවේ මොනවාද කියලා හැවුවට ඇවිලා මතක් කරනවා. මතක් කරගන්න බෑ. එච්චරට අසීයෙන් ඉන්නේ. ඊයේ මොනවාද කරේ උදේ මොනවාද කරේ කියලා හැවුවොත් මතක නැහැ. කොහෙද ගියේ කියලා හැවුවොත් ඒත් මතක නැහැ. සමහරලාට කියන්නේ නැක කියාගන්න මතක නැහැ. සිහි කරන දේවල් දන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා සිහි කරන්න ඕන දේවල් අතර අපි සිහි කළ යුත්තේ අග්‍රම දේ තමයි බුදුරජාණන් වහන්සේ සිහි කරන්න. යම් මොහොතක බුදුරජාණන් වහන්සේ සිහි කරනවාද ඒ වෙලාවට යාගී තින් රාගය බැහැර වෙලා තියෙන්නේ කියන. බහන් මේ බුද්ධානුස්සඤ්ඤාව කොච්චර ප්‍රයෝජනයිද කියලා අපේ ජීවිතේට. බුදු ගුණ සිහි කරද්දී ඒ වෙලාවට හිතෙන් රාගය බැහැර වෙලා තියෙන්නේ කියන. බුදු ගුණ සිහි කරද්දී ඒ වෙලාවට හිතෙන් ද්වේෂය බැහැර වෙලා තියෙන්නේ කියනවා. බුදු ගුණ සිහි කරද්දී ඒ වෙලාවට හිතෙන් මෝහය බැහැර වෙලා තියෙන්නේ කියනවා. පිරිසුදු හිතක් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ සිහි කරද්දී හිත පිරිසුදුයි. ප්‍රසන්න සිතෙන් මරුණොත් සුගතිය උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා නිතර සිහි කරන්න කිව්වා. මම වයසට යන කෙනෙක්. වයසට යන ස්වභාවය අපි කවුරුත් ඉක්මවලා නැහැ පින්වත්නි. අපි හැමෝම වයසට යනවා. අවුරුදු 10කට කලින් ගත්තු පින්තූරයක් බලලා අපි අද කියනවා අම්මෝ ඉස්සර අපේ කැත දැන්නේ ලස්සන කියලා. තව අවුරුදු 2-3ක් ගිහිල්ලා මේ කාලේ ගත්තු පින්තූරයක් බලලා කියනවා අම්මෝ අපේ ඉස්සර කැත දැන්නේ ලස්සන කියලා. නමුත් අපි ඒ මොහොතේ රූපයට බැඳෙනවා මිසක් මේ රූපේ වයසට යනවා කියලා පිළිගන්නේ නැහැ. අපි ඇත්තටම එන්නේ මේ රූපේ මෝරනවා. මේ ශරීරේ මෝරනවා වයසට යනවා නමුත් පිළිගන්නේ. ඒ තැන බුදුරජාණන් වහන්සේ වදාලා తත්‍ර తත්‍රාබිනන්දිනී ගිය තැන සතුටින් පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා නිරන්තරයෙන් සිහි කරන්ට අපි වයසට යනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර සිහි කරන්ට. අපි වයසට යනවා. මම වයසට යනවා වයසට යන ස්වභාවය ඉක්මවල නැහැ කියලා නිතර සිහි කරන්න කිව්වා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නිතර සිහි කරන්ට මම ලෙඩ වෙනවා. මට කොරෝනා හැදෙන්නේ නැතුව ඉන් තියෙන්නේ. ඇයි හැදෙන ස්වභාවයෙන් යුක්තයි. ලෙඩ රෝග වලට කැදල්ලක් වුව මේ ශරීරේ. ඒ නිසා නිතර සිහි කරන්ට කිව්වා. මම ලෙඩ වෙන කෙනෙක්. ලෙඩ වෙන ස්වභාවය ඉක්මවලා නැහැ. කොයි මොහොතේ හැදෙයිද දන්නේ. මාස්ක් දාගෙන සැනිටයිසර් පාවිච්චි කරගෙන දුරස්ත මේ බව ඇති කරගෙන කොච්චර ආරක්ෂක දේවල් කරගෙන හිටියත් ලෙඩ වෙන ස්වභාවය නවත්තන්න බෑ. මේ හැම දෙයක්ම සමාලාට මාස්ක් දාගෙන ආරක්ෂාව හදාගෙන ඉන්නවා මරණයෙන් බේරෙන්න කියලා. අනේ මාස්ක් එක දාගෙනම ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙනවා. සමාලාට මේ මාස්ක් එක දාගෙනම ගිහිල්ලා දිවිනහ ගන්නවා. මේ පෞගේ කාලේ තිබ්බ එහෙම. අච්චර ආරක්ෂා විධිවිධාන තියාගෙන ගිහිල්ලා එල්ලිලා මැරෙනවා. මරණය කියන දේ කොයි විදිහින් හරි අපේ ජීවිතේට එනවා. මරණයෙන් බේරෙන්න මේ ඔක්කොම කරන්නේ. මාස්ක් එකකින් මරණයෙන් බේරෙන්න බෑ. මරණය කියන දේ අපි කාටත් පොදු දෙයක්. ඒක එකම දේ විවිධ ස්වරූපයෙන් අපේ ජීවිතවලට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ නිතර හිතන්ට අපි ලෙඩ වෙනවා. ලෙඩ වෙන ස්වභාවය ඉක්මවලා නැහැ. එතකොට ලෙඩ වෙච්ච අයට සලකනවා. ඊළඟට තමයි උන්වහන්සේ නිතර සිහි කරන්න කිව්වා මම මරණයටපත් වෙන කෙනෙක්. මැරෙනවා අපි හැමෝම. අද මේ ඉන්න මම පවා මේ ධර්මය අහන ඔබ පවා සමහරවිට අද රැයට වෙන්න පුළුවන්. අපි අද රැයට නිින්දට යන්නේ හෙට උදේ කරන්න තියෙන දේවල් ප්ලෑන් කර කර. හැබැයි කිසි කෙනෙක් හිතන්නේ මේ ගහන ප්ලෑන් ටික ක්‍රියාත්මක කරන්න හෙට උදේට මම නැගිටීද. ජීවත් වෙලා හිටියොත් මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. හෙට අර ගමන යනවා, අර වැඩේ කරනවා, මේ වැඩේ කරනවා, අර ඇඳුම අඳිනවා, අරක කනවා, මේක කනවා කියලා හිතනවා. හැබැයි නිකමට හිතන්නේ හෙට උදේට නැගිටීද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ජීවත් වෙන කාලේ නිතර සිහි කරන්න. මගේ මරණය මොන මොහොතේද දන්නේ. දෙමව්පියෝ දරුවන්ව බන්දලා දෙනවා මරණ මේ අවසාන කාලේ. දරුවෙක් මල්ලෙක් ඉන්න ඕන. වතුර පොදක් හරි දෙන්න දරුවෙක් මල්ලෙක් ඉන්න ඕනේ කියලා. අපි හිතන්නේ අපි හොඳට වයසට ගිහිල්ලා බැරි ගහනකම්ම වයසට ගිහිල්ලා දරුවන්ගේ හැඳි වලින් වතුර ටිකකුත් බීලම මැරෙන්න. එහෙම එකක් නෑ. දරුවෝ හදලා ඉන්න දෙමව්පියෝ මහමග මැරෙන්නේ නැද්ද? සමහරලාට දරුවෝ හදලා ඒ දරුවෝ නොසලකාම මහමග මැරෙන්නේ නැද්ද? දැන් පහුගිය කාලේ තිබ්බ ඉන්දියාවේ අම්මට අවුරුදු 70 ගානක් කොරෝනා හැදුණා. පුතා ඒ අම්මව ගෙදර ඉස්සරහා මේ ගේට්ටුව ඉස්සරහා බිම ගෙනත් දැම්මා. බලාගන්න කෙනෙක් නෑ. ඒ අම්මා හිතුවද කවදාවත් තමා වදාපු දරුවා මෙහෙම කරයි කියලා. වතුර උගුරක් දෙයි කියලා හිතුවේ. වතුර උගුරක්වත් නෑ. අන්තිමට බාහිර මිනිස්සු තමයි වෙilla අරන් ගියේ. බුදුරජාණන් වහන්සේ සිහි කරන්න කිව්වා මම මරණයටපත් වෙන කෙනෙක්. මරණයටපත් වෙන ස්වභාවය ඉක්මවලා නෑ. කොයි මොහොතේ අපේ මරණය එයිද දන්නේ. මැරෙන එක නෙමෙයි පින්වත්නි ප්‍රශ්නේ. ආයි උපදිනවා. S2 වහලා S2 අරිද්දි ගිනිදල් මැද්දට කාට කියන්නද? නිරේ නම් කාට කියන්නද? S වහලා S අරිනකොට පෙරේත ලෝකින කාට කියන්නේ? S2 මෙහින් වහලා අරිනකොට තිරිසන් ලෝකින කාට කියන්නද? දෙමව්පියෝ බලාගෙන ඉඳ දරුවෝ අර ඇදගෙන යනවා. තිරිසන් ලෝකේ තියෙන එකිනෙකාම මරාගෙන කෑමක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ අප්‍රමාදී වෙන ධර්මයේ පුරුදු කරන්න. සිල්වත් වෙන්න. උන්වහන්සේ අවසාන බුදු වදන පින්වත් මහණෙනි මම ඔබව අවසාන වතාවට ආමන්ත්‍රණය කරනවා. අප්‍රමාදී වෙන්න. හටගත්තු සියලු දේ නැසිලා යනවා, වෙනසිලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ නිරන්තරයෙන් සිහි කරන්ට මම මරණයටපත් වෙනවා. මරණයටපත් වෙන ස්වභාවය ඉක්මවල නැහැ. ඊළඟට උන්වහන්සේ වදාළ නිතර සිහි කරන් මේ කාලවකවානුවට මේ කරුණු ටික මසුරා. මේක නිතර සිහි කරන්න කිව්වා. මොකද්ද? මට අයත් ප්‍රියමනාප හැම දෙයක්ම වෙනස් වෙනවා. මට ඕන විදිහට තියෙන්නේ වෙනස් වෙලා යනවා. දැන් අපි හරිය කැමති කිසි කරදරයක් නැතුව මේ රටේ රස්සාවල් ටික කරගෙන පාඩුවේ ජීවත් වෙන්න. නමුත් මේ අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. වෙනස් වෙනවා. ප්‍රියමනාප හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. මට අයත් ප්‍රියමනාප සියලු දේ වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා.
ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර හිතන්න කිව්වා. එතකොට ප්‍රියමනාප දේවල් වෙනස් වෙද්දී වෙන් වෙද්දී දුකක් නැතුව ඉන්න පුළුවන්. ස්වාමියවරු බිරින්දෑවරු ප්‍රියයි. යාළු වෙලා ඉන්න ප්‍රේම සම්බන්ධතා තියෙන අය ප්‍රියයි එකිනෙකාට. දරුවෝ ප්‍රියයි. හැබැයි ඒ අය වෙනස් වෙනවා කලින් කලට. ඒ දේවල් වෙනස් වෙද්දී මේ දේවල් වෙනස් වෙනවා කියලා නිතර හිත පුරුදු කරලා නම් තියෙන්නේ. මනසින් නොවැටි ජීවත් වෙන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ වදාළේ නිතර සිහි කරන්ට කිව්වා මම කර්මයේ දායාද කරගෙන ඉන්නේ. මම කර්මයේ උප්පත්ති ස්ථානය කරගෙන ඉන්නේ. කර්මයේ ඥාතියා කරගෙන ඉන්නේ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස දායාදෝ භවිස්සාමිති. මා විසින් කරන යහපත් වේවා අයහපත් වේවා කර්මයේ විපාක මා සතුයි. මම පෞකාරකම් කරලා නෝනට බාර ගන්න කියලා ඒව හරියන්නේ. ස්වාමියා කරන පෞකාරකම් වල විපාක නෝන නෙමේ විඳින්නේ ස්වාමියාමයි. බිරිඳ කරන පෞකාරකම් වල විපාක විඳින්නේ ස්වාමියා නෙමේ බිරිඳමයි. දරුවෝ කරන පෞකාරකම් වල විපාක විඳින්නේ දෙමව්පියෝ නෙමේ දරුවෝමයි. ඒකයි නිරේ ගියාට පස්සේ යම රජුරෝ කියන්නේ මේක උඹේ අම්මා කරපු දෙයක්වත් නෙමේ තාත්තා කරපු දෙයක්වත් නෙමේ සහෝදරයෝ කරපු දෙයක්වත් නෙමේ යාළුවෝ කරපු දෙයක්වත් නෙමේ උඹම කරපු දෙයක්. ඒ නිසා උඹම විඳෝපන් කියන. දේවදූත සූත්‍රයේ ওই විදිහටම තියෙනවා පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රිය දේවල් වෙන් වෙලා වෙනස් වෙලා යද්දී ප්‍රිය දේයින් වෙන් වෙන්න සිද්ධ වෙද්දී මනසින් නොවැටි සිටින්නට නම් දුකක් ඇති නොවි සිටින්නට නම් ශක්තිමත් මනසක් හදාගන්නට නම් ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මොකද සිවුරු පොරව ගත්තා කියලා ප්‍රිය දේවල් වෙනස් නොවි තියෙන්නේ වෙනස් වෙනවමයි. ස්ත්‍රියක් වෙනවා කියලා පුරුෂයෙක් වුණා කියලා ප්‍රිය දේවල් වෙනස් නොවි තියෙන්නේ වෙනස් වෙනවමයි. තරුණ වුණා කියලා මහලු වුණා කියලා වෙනසක් නෑ. මේ ලෝක ධර්මතාවක් මේක. මේ ලෝක ධර්මතාවට මේ ලෝකේ උපදින චුත වෙන සෑම සත්‍යයකටම මිනිස්යෝ වේවා දෙවියෝ වේවා බ්‍රහ්මියෝ වේවා තිරිසන් ලෝකේ වේවා പ്രേත ලෝකේ වේවා අසුර ලෝකේ වේවා සියලු සත්‍යයන්ට මේක පොදු ධර්මතාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ දේවල් වෙනස් වෙද්දී හිත ශක්තිමත්ව තියාගන්නට නම් මෙන්න මේ ධහම පුරුදු කළ යුතුයි. උන්වහන්සේ අවබෝධ කරා. අවබෝධ කොට ලෝකයාට කියා දුන්නා. මහණෙනි මාත් අවබෝධ කළා ඔබ අවබෝධ කරගන්න. ඒ තමන් වහන්සේ මේ සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝක ධර්මය අවබෝධ කොට ලෝකයට ධහම කියා දුන්නේ බුදුරජාණන් වහන්සේට අප හැමදෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිද්ධ කරන්නේ නවසීලන්තයේ වෙසෙන ජූනි මාස 16 වෙනි දිනට උපන්දිනයේදී තිබෙන පින්වත් සචිනි අමරවීර මහත්මිය සහ ජනිත රත්වත්තේ මහත්මයා විසින්. ඒ නිසා අද දවසේ මේ ධර්ම දානමය වශයෙන් රැස් කළ සියලු පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වෙඩෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාව රැකවරණය මේ පින්වතුන් ඇතුළු හැම දිනාටම නුරඩුව සලසත්වා. සියලු දෙවියෝ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින ඔබ අප හැම දෙනා නමින් මේ ජීවිතයේ සසර පුරාවටත් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ජනිත රත්වත්තේ මහත්මයා නමිනුත් පින්වත් සචිනි අමරවීර මහත්මිය නමිනුත් ඒ පවුලේ සියලු දෙනා නමිනුත් මියගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. ඒ මළගිය ඥාතීන් පරලෝව වශයෙන් මේ පුණ්‍යානුභාව බලයෙන් සැපයෙන් සැපයට පත් වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින අපිට මේ උතුම් ධර්මයේ නිරවුල්ව කියා දුන්න අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සම්පත් ලබත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින විශේෂයෙන්ම ජුනි මාස 16 වෙනි දිනට උපන් දිනේදී තිබෙන
පින්වත් සචිනී අමරවීර මහත්මියට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මහත්මිය කරන අධ්‍යාපන කටයුතු, රැකී ආරක්ෂා කටයුතු, අනාගත සියලු යහපත් සිතුම් පැතුම් සමෘද්ධිමත් වේවා. ඒ වගේම විශේෂයෙන් මේ ජනිත රත්වත් ඒ මහත්මයාටත් මේ පින් අයිති වේවා. සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේම දෙමාපියවරුන් වන ජී රත්වත් ඒ මහත්මයාට, අසමා කුමාරි රත්වත් මහත්මියට, ආනන්ද අමරවීර මහත්මයා, මල්ලිකා සෙනවිරත්න මහත්මිය ඇතුළු ඒ දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරි ඥාතිත මිත්‍රාදී සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන්ටත්, ඔබ අප හැදූ වැඩූ ආදරණීය දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායුෂ සැලසේවා. කරදර බාධා දුරු වේවා. ඊතා සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.